මම අද ඔයාලට තවත් පාඩමක් අරගෙන ආවා. 11 වසර විද්‍යාව සිලබස් එකේ 4 වෙනි පාඩම. ඒ කියන්නේ තරංග හා ඒවායේ යෙදීම් කියන පාඩම තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට දැනගන්න පුළුවන්. අපි දැන් පාඩමට අවධානය යොමු කරමු. මොකද්ද මේ කම්පනයක් කියන්නේ? මම රූප සටහනේ පෙන්වලා තියෙන විදිහට කිසියම් වස්තුවක් තම මධ්‍ය පිහිටීමෙන් දෙපසට සමාන විස්ථාපන සිදු කරමින් නැවත නැවතත් චලිත වන්නේ නම් ඒකට අපි කම්පනයක් කියලා තමයි කියන්නේ. මේකට උදාහරණයක් විදිහට ඔරලෝසු බට්ටගේ චලිතය ගන්න පුළුවන්. දැන් කාලේ ඔරලෝසු වල නම් ඔරලෝසු බට්ටක් නැහැ. ඉස්සර කාලේ ඔරලෝසු වල නම් අපිට මේ ඔරලෝසු බට්ටව දැක් ගන්න පුළුවන්. ඔරලෝසු බට්ට චලිත වෙන්නේ එක පැත්තකට ඉස්සෙල්ලාම ගිහිල්ලා ආයි මැදට ඇවිල්ලා ආයි අනිත් පැත්තට ගිහිල්ලා ආයෙත් මැදට යනවා. මෙන්න මේ වගේ චලිත වලට තමයි අපි කියන්නේ කම්පනයක් කියලා. අපි දැන් තරංග කියන්නේ මොනවද කියලා බලමු. ඝන ද්‍රව වායු පදාර්ථ වලින්. ඒ කියන්නේ මාධ්‍යයක් තුලින් හරි මාධ්‍යයක් නොමැති හිස් අවකාශයක්. ඒ කියන්නේ රික්තයක් තුලින් හරි ගමන් ගන්න කම්පනයක් තමයි අපි තරංග කියලා කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් වතුර පුරවල තියෙන බේසම් එකට පොඩි වතුර බින්දුවක් උඩ ඉඳන් වැහෙනාට පස්සේ ඔයාලා දැකලා තියෙනවා ඒකේ රැලිති වගේ හට ගන්නවා. මෙන්න මේ වගේ කම්පන වලට තමයි අපි තරංග කියලා කියන්නේ. අපිට තරංග ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි යාන්ත්‍රික තරංග, අනිත් එක තමයි විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කියලා කියන්නේ ගමන් කිරීම සඳහා ඝන ද්‍රව වායු වගේ මාධ්‍යයක් අවශ්‍ය වන තරංග වලට. විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වලට. යාන්ත්‍රික තරංගත් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. තීරයක් තරංගයි අන්වායම තරංගයි කියලා. අපි දැන් මේ යාන්ත්‍රික තරංග ගැන තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරමු. යාන්ත්‍රික තරංග ඒ කියන්නේ චලනය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංගවල ප්‍රධාන කොටසක් තමයි තීරයක් තරංග. තීරයක් තරංගයක් කියලා කියන්නේ තරංගයේ ගමන් දිශාවට ලම්බකව මාධ්‍ය අංශු කම්පණය වෙමින් ඇතිවන තරංගවලට. දැන් මේ රූපය පෙන්වලා තියෙන ආකාරයට එක් කෙළවරකින් ගැට ගැසූ රණුවක් අනිත් කෙළවරකින් අල්ලලා ගැසුවාම මෙන්න මේ වගේ තරංගයක් ගමන් කරනවා. එතකොට මේ නිල් පාටින් දක්වලා තියෙන තරංගයේ චලිත දිශාව, රෝස පාටින් දක්වලා තියෙන්නේ මාධ්‍ය අංශු කම්පණය වෙන දිශාව. එතකොට මේ A B කියලා නම් කරලා තියෙන ස්ථාන වගේ ඒවා. ඒ කියන්නේ මේ ඉහළට ගිහින් තියෙන ස්ථාන වලට අපි කියන්නේ ශීර්ෂ කියලා. C D වගේ පහළට ගිහින් තියෙන ස්ථාන වලට අපි කියන්නේ නිම්න කියලා. මේකේ සාරාංශයක් විදිහට අපි ගත්තොත් අංශු චලිත වෙන දිශාව මම රෝස පාටින් දක්වලා තියෙනවා. තරංගයේ ගමන් දිශාව නිල් පාටින් දක්වලා තියෙනවා. තරංගයේ ගමන් දිශාවට ලම්බකව තමයි මාධ්‍යංශ චලනය වෙන්නේ. ඒ ආකාරයට තමයි තීරයක් තරංග ගමන් කරන්නේ. ඔයාලා ඉස්කෝලේ විද්‍යාගාරේ තියෙන ස්ලින්කී කියලා උපකරණයක්. මේක ස්ප්‍රින් එකක් වගේ ටිකක් දිග්ගයි. ඒක අපි බිම හරි කොහේ හරි තියලා දෙපස්සට කම්පණය කරලා මේ වගේ තීරයක් තරංගයක් ඇති වෙනවා දෙක බලා ගන්න පුළුවන්. යාන්ත්‍රික තරංගයේ බෙදෙන අනිත් ආකාරය තමයි අන්වායම තරංග කියලා අපි හඳුන්වන්නේ. අන්වායම තරංගයක් කියලා කියන්නේ තරංගේ ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලණය වන තරංගවලට. මේ තරංගයත් අපේ ශ්‍රින්කිය ආධාරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ශ්‍රින්කිය එක් කොනකින් අල්ලලා ඉස්සරහට පස්සට තල්ලු කළාම මේ තරංගය ඇති වෙලා ගමන් කරනවා. මේ තරංගේ ගමන් කරනකොට කම්පි පිටවල් ලං වෙනවා, ඈත් වෙනවා. කම්පි පිටවල් ලං වෙලා තියෙන ස්ථාන වලට තමයි අපි සම්පීඩනය කියලා කියන්නේ. මේ රූපෙත් මම මේ සම්පීඩනය දක්වලා තියෙනවා. විරලන කියලා කියන්නේ කම්පි පිටවල් ඈත් වෙලා තියෙන ස්ථාන වලට. අපිට මේ අන්වායම තරංග වලට උදාහරණයක් විදිහට ධ්වනිය ගන්න පුළුවන්. නමුත් අපිට ධ්වනිය නම් ඇහැට පේන්නේ නැහැ. මේ ස්ලින්කියේ රෝස පාටින් ගැට ගහලා තියෙන පටිය තරංගේ ගමන් කරනකොට ඉස්සරහට පස්සට යනවා. එතකොට අපිට එකෙන් දැනගන්න පුළුවන් මාධ්‍ය අංශු ඒ අවස්ථාවේදී මොන දිශාවලට චලනය වෙන්නේ කියලා. අපි දැන් මේ තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි ගැන කතා කරමු. අපේ අවට පරිසරයේ සාමාන්‍යයෙන් ඇති වෙන ටිකක් සංකීර්ණ තරංග. නමුත් අපි මේ පාඩමේදී ඒක ගැන කතා කරන්නේ නැහැ. සරල තරංගයක් ආකාරයක් වෙන සයිනාකාර තරංග ගැන තමයි අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. සයිනාකාර තරංගයක් කියලා කියන්නේ ප්‍රභවයේ සිට ඇති දුර සමග අංශු වල විස්ථාපනය ප්‍රස්ථාරගත කළාම මේ රූපේ මම දක්වලා තියෙන ආකාරයේ ප්‍රස්ථාරයක් එන තරංගවලට මේ තරංග හා සම්බන්ධ භෞතික රාශි ගැන තමයි මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. මේ රූපය පෙන්වලා තියෙනවා වගේ
රෝස් පාටින් දක්වලා තියෙන තරංග කොටසකට අපි කියනවා එක් පූර්ණ වක්‍රයක් කියලා. ඒ වගේම තමයි මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ ඒ වගේම එක් පූර්ණ වක්‍රයක්. අපි දැන් මේ තරංග ආයාමයක් කියන්නේ මොකක්ද කියලා බලමු. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ඒ ආසන්නයේම පවතින අනෙක් අංශුවට ඇති දුර තමයි තරංග ආයාමය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි අංශුව සැලකුවා කියන්නකෝ. ඒ වගේම ඒ පිහිටීමේ වගේම ස්ථානයක තවත් පිහිටීමක් තියෙනවා මේ තරංග එක විදියකට යන්නේ. ඒ වගේම පිහිටලා තියෙන ඒ අංශුවට ගොඩක්ම ආසන්න තරංගයට තියෙන දුර මේ අංශු දෙක අතර තියෙන දුර තමයි තරංග ආයාමය කියලා කියන්නේ. මේ රූපේ තරංග ආයාමය ලකුණු කරලා තියෙනවා. තරංග ආයාමය ගන්න මේ කළු පාට තීරුවෙම පටන් ගන්න ඕනේ නැහැ. කළු පාට තීරුව ළඟ තියෙන අංශු වලින්ම පටන් ගන්න ඕනේ නැහැ. මැදින් කොහේ හරි මැදින් උනත් පටන් අරගෙන ඒ ආකාරයේම අංශු ඒ ආකාරයේම ළඟින්ම තියෙන අංශුවකට ඇති දුර තමයි අපි මේ තරංග ආයාමය කියලා කියන්නේ. ඒ වගේම තමයි අනුයාත ශීර්ෂ දෙක. අනුයාත කියලා කියන්නේ එක ළඟ පිහිටි. අනුයාත ශීර්ෂ දෙකක් අතර දුරත් අනුයාත නිම්න දෙකක් අතර දුරත් අපිට තරංග ආයාමය කියලා හඳුන්වන්න පුළුවන්. අපි දැන් තරංගයක විස්තරය කියන්නේ මොකක්ද කියලා බලමු. විස්තරය කියලා කියන්නේ චලිතයට සහභාගී වන අංශුන් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරනු ලබන උපරිම විස්ථාපනයට තමයි අපි විස්තරය කියලා කියන්නේ. මම මේ රූපේ විස්තරය සඳහා උදාහරණයක් දක්වලා තියෙනවා. මේක මේ මධ්‍ය පිහිටුමේ ඉඳන් තියෙන අනිත් විස්ථාපන සලකන්නේ නැහැ. උපරිම විස්ථාපනය තමයි අපි විස්තරය කියලා කියන්නේ. මේක දිග ප්‍රමාණයක් හින්දා අපි මේක මනින්නේ මීටර වලින්. අපි දැන් ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා බලමු. ආවර්ත කාලය කියලා කියන්නේ තරංගයක් ඇතිවන මාධ්‍යයේ එක් අංශුවක් එක් දෝලනයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. එහෙමත් නැත්නම් තරංග ආයාමයකට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලයට තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. මේකට අපි ගොඩක් වෙලාවට සංකේත විදිහට යොදාගන්න කැපිටල් T අකුර. මේක කාලයක් හින්දා අපි මේක මනින්නේ තප්පර වලින්. මම මේ රූපේ දක්වලා තියෙනවා එක් දෝලනයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ ආකාරය කියන්නේ එක පූර්ණ වක්‍රයකට තමයි අපි එක් දෝලනයක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ දුරක් යන්න ගතවන කාලයට තමයි ආවර්ත කාලය කියලා අපි කියන්නේ. අපි දැන් මේ සයිනාකාර තරංග හා සම්බන්ධ තවත් භෞතික රාශියක් ගැන කතා කරමු. සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ සංකේතය තමයි simple f. සංඛ්‍යාතය කියලා කියන්නේ තරංගයක් ඒකක කාලයකදී ඇති කරන පූර්ණ වක්‍ර ගණන. එහෙම නැත්නම් දෝලන ගණනට තමයි අපි සංඛ්‍යාතය කියලා කියන්නේ. සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලින්. ඒ වගේම තමයි සංඛ්‍යාතයේ ආවර්ත කාලය පරස්පරය කියලාත් අපිට ගන්න පුළුවන්. පරස්පරය කියන්නේ එක බෙදීම ආවර්ත කාලය. සංඛ්‍යාතයේ සමානයි එක බෙදීම ආවර්ත කාලය කියලා අපිට ගන්න පුළුවන්. වේගය ගැන කතා කරමු. වේගය කියන්නේ මොකක්ද කියලා අපි කලින් වීඩියෝ එකේ සරල රේඛයේ චලිතයේ වීඩියෝ එකේ අපි ගොඩක් ගැඹුරින් සාකච්ඡා කළා. වේගය කියලා කියන්නේ ගමන් කළ දුර බෙදීම ගත වූ කාලය. මේ තරංගයක වේගය කියලා කියන්නේ තරංගයේ ගමන් කළ දුර, ඒ දුර යාම සඳහා තරංගයට ගත වූ කාලය. දැන් අපි මේ තරංගයක වේගය සඳහා ප්‍රකාශනයක් සුළු කරමු. තරංගයක වේගයට අපි සංකේතයක් දානවා v කියලා. තරංගයේ ගමන් කළ දුර එක් දෝලනයක් සඳහා තමයි අපි මෙතන මේ තරංගයක වේගය සුළු කරන්න යන්නේ. එක් දෝලනයකදී තරංගයේ ගමන් කළ දුරනේ අපි තරංග ආයාමය කියලා කියන්නේ. එතකොට ඒකට අපි සලකුණ දාන්න පුළුවන් ලැම්ඩා කියලා. ගත වූ කාලය. ගත වූ කාලය එක් දෝලනයක් ගමන් කිරීම සඳහා තරංගයක් ගන්න කාලයට තමයි අපි කියන්නේ ආවර්ත කාලය කියලා. ඒකේ අපි සංකේතය t නේ. එතකොට අපි ඒක මෙතන දානවා. එතකොට v සමානයි ලැම්ඩා බෙදීම t කියලා අපිට මේ සමීකරණයක් ගන්න පුළුවන්. එතකොට මේක සුළු කරන්න පුළුවන් නේද? v සමානයි ලැම්ඩා ගුණ කිරීම එක බෙදීම t. ඒ කියන්නේ මේ සමීකරණයම තමයි මෙතන ලියලා තියෙන්නේ. දෙකම එකයි. ඊට පස්සේ මේ එක බෙදීම t කියන්නේ f නේ. මොකද මම කලින් සංඛ්‍යාතයේදී කිව්වා f සමානයි එක බෙදීම t කියලා. මොකද සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය කියලා මම එතනදී කිව්වා. එතකොට මේක අපි මේ සමීකරණයට ආදේශ කරමු. v සමානයි ලැම්ඩා ගුණ කිරීම එක බෙදීම t වෙනුවට අපිට මෙතන f කියලා දාන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ සමීකරණයක් ගන්න පුළුවන් v සමානයි f ලැම්ඩා කියලා. මෙන්න මේ සමීකරණය යොදලා අපිට තරංග සම්බන්ධයෙන් ගණන් හදන්න පුළුවන්. v සමානයි f ලැම්ඩා කියන සූත්‍රය දාලා ගණන් හදන විදිය බලමු.
ප්‍රශ්නේ තමයි ධ්වනි තරංගයක ප්‍රවේගය තප්පරයට මීටර 330 නම් සංඛ්‍යාතය 165 හර්ට්ස් නම් තරංග ආයාමය හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ v = f λ සූත්‍රය දාලා v ට අගේ අපි ආදේශ කරමු 330යි f ගේ අගේ 165යි මම මෙතන මේ සංකේතය දාලා තියෙනවා තප්පරයට කියලා. ඒක මම දැම්මේ සංඛ්‍යාතය සමාන එක බෙදීම ආවර්ත කාලය කියලා ඔයාලා දන්නවා. එතකොට ආවර්ත කාලය එකකේ තමයි තප්පර. මේ තප්පරය උඩට ආවට පස්සේ තප්පරයට කියලා අපි සංකේතය හදාගන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යාතයේ තවත් එකක තප්පරයට කියලා අපි මෙතන ගණන් සුරු කරනකොට ගන්න පුළුවන්. එතකොට 165 තප්පරයට අපි අහන්නේ තරංග ආයාමය තමයි අපි ඒක දන්නේ නැහැ ලැම්ඩා කියලා මෙහෙමම දානවා. එතකොට මේ තරංග ආයාමය අපිට උක්ත කරගන්න පුළුවන් දෙපැත්තම 165න් බෙදුවාම එතකොට මේ ලැම්ඩා සමානයි 330 බෙදීම 165 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරය එන්නේ මීටර 2යි කියලා. අපි දැන් ඊළඟ ගණන සාකච්ඡා කරමු. සංඛ්‍යාතය හර්ට්ස් 500 හා තරංග ආයාමය මීටර 0.2 නම් එම තරංගයේ වේගයත් ආවර්ත කාලයත් සොයන්න කියලා දීලා තියෙනවා. මේකත් අර විදිහටම අපි සූත්‍රයට ආදේශ කරමු. v = f ලැම්ඩා සංඛ්‍යාතය 500යි මේ තප්පරයට අර කලින් ගත විදිහටම තප්පරයට කියන සංකේතය දාලා ගුණ කිරීම 0.2යි මීටර තරංග ආයාමය මීටර 0.2යි කියලා තියලා තියෙනවානේ. එතකොට වේගයට අපි උත්තරේ ගත්ත හැකි තප්පරයට මීටර 100යි කියලා. මේකේ ආවර්ත කාලය හොයන්න කියලා තියෙනවා. ඔයාලා දන්නවා සංඛ්‍යාතය සමානයි ආවර්ත කාලය පරස්පරයි කියලා. එතකොට f = 1 බෙදීම t අපිට මේකේ t යුක්ත කරගන්න පුළුවන් t = 1 බෙදීම f කියලා. එතකොට මේක අගේ ආදේශ කරාම 1 බෙදීම සංඛ්‍යාතයේ අගේ 500යි අපිට මේකේ උත්තරය එනවා 0.002යි තප්පර කියලා. හරි අපි දැන් විද්‍යුත් චුම්බක තරංග ගැන අවධානය යොමු කරමු. මම මුලින්ම කිව්වා තරංග කොටස් දෙකකට බෙදෙනවා ඒ යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි කියලා. ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වලට තමයි අපි විද්‍යුත් චුම්බක තරංග කියලා කිව්වේ. එකිනෙකට ලම්බකව දෝලණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයකින් හා චුම්බක ක්ෂේත්‍රයකින් තමයි මේ තරංග සමන්විත වෙලා තියෙන්නේ. මේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකේම කම්පන දිශාවන්ට ලම්බක දිශාවට තමයි මේ විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන්නේ. ඒ වගේම මේ රූපයේම රතු පාටින් දක්වලා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ කම්පනය, නිල් පාටින් දක්වලා තියෙන චුම්බක ක්ෂේත්‍රයේ කම්පනය, මේ කළු පාටින් දක්වලා තියෙන මේ ගමන් මාර්ගයේ තමයි විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන්නේ. අපි දැන් මේ විද්‍යුත් චුම්බක තරංග වල වැදගත් ලක්ෂණ කීපයක් ගැන කතා කරමු. පළවෙනි ලක්ෂණය තමයි සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවීම. අපි මේ යාන්ත්‍රික තරංග වලින් විද්‍යුත් චුම්බක තරංග වෙන් කළේ මේ හේතුව හින්දා තමයි. ඊට පස්සේ රික්තයකදී ඒ කියන්නේ හිස් අවකාශයකදී මේ විද්‍යුත් චුම්බක තරංග තප්පරයට මීටර 3 ගුණ කිරීම 10/8ක වේගයකින් තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ගොඩක්ම විශාල වේගයක්. ඒ වගේම තමයි මේකට විද්‍යුත් හා චුම්බක ගුණ පවතිනවා. ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ වගේම බාහිර විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රයකින් මේ තරංගවල ගමනට කිසිදු බලපෑමක් ඇති කරන්න බෑ. ඒ වගේම තමයි මේ තරංග වර්තන හා පරාවර්තන නියම වලට අනුව තමයි හැසිරෙන්නේ. වර්තන හා පරාවර්තන නියම කියන්නේ මොනවද කියලා අපි ප්‍රකාශ විද්‍යාව පාඩමේදී වැඩිදුරටත් අධ්‍යයනය කරමු. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. අපි දැන් මේක ගැන කතා කරමු. සංඛ්‍යාතයේ ආරෝහණය වෙන පිළිවෙලට, ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට විද්‍යුත් චුම්බක තරංග පෙළ ගැස්වුණාට පස්සේ ලැබෙන සටහනට තමයි අපි මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා කියන්නේ. මෙතන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එන කිරණ වර්ග ටිකයි ඒ කිරණ වලට අදාළ සංඛ්‍යාත පරාසය දාලා තියෙනවා. මේක ගැමා කිරණ වලට තමයි වැඩිම සංඛ්‍යාතය තියෙන්නේ. සංඛ්‍යාතය වැඩි කියන්නේ තරංග ආයාමයේ ගොඩක්ම අඩුයි කියන එක. එතකොට මේකේ පහළට යනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා තරංග ආයාමය අඩු වෙනවා. එතකොට ගුවන් විදුලි තරංග තමයි වැඩිම තරංග ආයාමයක් තියෙන විද්‍යුත් චුම්බක තරංග වර්ගය. ඒ කියන්නේ සංඛ්‍යාතයේ අඩුම විද්‍යුත් චුම්බක තරංග වර්ගයත් ගුවන් විදුලි තරංග කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔයාලා මේකේ පිළිවෙල මතක තියාගන්න. අපි දැන් මේ විද්‍යුත් චුම්බක තරංග වල භාවිත ගැන කතා කරමු. මුලින්ම ගුවන් විදුලි තරංග, ඒ කියන්නේ රේඩියෝ වේව්ස් ගැන කතා කරමු. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ වැඩිම තරංග ආයාමය මේකටත් අඩුම සංඛ්‍යාතය මේකටත් තියෙන කියලා අපි කලින් කිව්වා. මේ ගුවන් විදුලි තරංග ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සඳහා භාවිතා කරනවා. ඒ වගේම මේ ගුවන් විදුලි තරංග උපදවා ගන්නේ ගුවන් විදුලි තරංග දෝලක මගින්. ඇන්ටනා මගින් තමයි මේ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය කරන්නේ, ආදානය කරන්නේ. අපි තොරතුරට අදාළව ගුවන් විදුලි තරංගයේ සංඛ්‍යාතයේ විස්තරය වෙනස් කර ගන්නවා. මේ විදිහට තමයි අපේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ.
ඊළඟට ශුද්‍ර තරංග ගැන කතා කරමු. මේවට තමයි සූක්ෂම තරංග කියලා කියන්නේ. මේකේ ගුවන්විදුලි තරංග වලට වඩා සංඛ්‍යාතය වැඩි. හැබැයි තරංග ආයාමය අඩුයි. මේවා රේඩාර් සම්ප්‍රේෂණය සඳහා ජංගම දුරකථන සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ වගේම ශුද්ධ තරංග උදුන් වලත් භාවිතයට ගන්න මේක තමයි. මේ ශුද්ධ තරංග උදුන් වලටයි රේඩාර් පද්ධති වලටයි අධික වේගයකින් මේ තරංග නිපදවීමට අවශ්‍ය වෙනවා. මේ ශුද්ධ තරංග නිපදවීමට අපි යොදාගන්නේ මැග්නට්‍රෝනය කියන උපකරණය. ආහාරවල තියෙන මේ ජල හා මේද අණු වලට පුළුවන් ශුද්ධ තරංග අවශෝෂණය කරගෙන ඒවැ කම්පන චාලක ශක්තිය ඉහළ දාලා ඒකෙන් තාපය නිපදවා ගන්න. මේ තාපයෙන් ආහාර පිසෙන එක තමයි ශුද්ධ තරංග උදුන් වල මූලධර්මය. සාමාන්‍ය මේ ශුද්ධ තරංග උදුන් නිර්මාණය කරද්දී මේ කිරණ පිටතට නොයන්න තමයි හදන්නේ. හැබැයි අපි මේක පාවිච්චි කරනකොට පොඩ්ඩක් ඈතින් ඉන්න එක තමයි හොඳ. අපි දැන් අදෝරක්ත කිරණ ගැන කතා කරමු. IR කිරණ මේවා ශුද්ධ තරංග වලට වඩා සංඛ්‍යාතය ඉහළයි. හැබැයි තරංග ආයාමය අඩුයි. රත් වූ වස්තු වලින් මේ කිරණ නිකුත් කරනවා. මේ කිරණ සම්මත වැටුනහම අපිට උණුසුමක් දැනෙනවා. මේ හින්දා මේක තාප විකිරණ කියලා හඳුන්වනවා. අපේ ශරීරයේත් මේ අදෝරක්ත තරංග පිට වෙනවා. මේ පිට වෙන කිරණ යොදාගෙන ඒ ඇසුරෙන් අපි තාපජ ඡායාරූප ගන්නවා. මේ ඡායාරූප යොදාගෙන රෝග හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. රාත්‍රී දර්ශන කැමරා කියන්නේ මේ නයිට් විෂන් කැමරා වලින් කරන්නේ සතුන් හා මිනිසුන්ගේ ශරීර වලින් පිට කරන මේ අදෝරක්ත කිරණ අවශෝෂණය කරලා පෙන්වන එක. දුරස්ථ පාලකය කියන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් වල පාවිච්චි කරන්නේ අදෝරක්ත කිරණ තමයි. ඒ වගේම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහාත් මේක යොදා ගන්නවා. අපි පාවිච්චි කරන ෆෝන් වල කම්පියුටර් වල කැමරා ගොඩක් වෙලාවට මේ අදෝරක්ත කිරණ වලට සංවේදී. අපි දැන් දෘශ්‍යාලෝකය ගැන කතා කරමු. අපේ ඇසට සංවේදී එකම විද්‍යුත් චුම්බක තරංග පරාසය තමයි මේක. මේකේ සංඛ්‍යාතය හර්ට්ස් 4.2.8 ගුණ කිරීම 1014 ඉඳන් හර්ට්ස් 7.69 ගුණ කිරීම 1014 දක්වා විහිදිලා තියෙනවා. මේකේ තරංග ආයාමය නැනෝමීටර 690 ඉඳන් 400 දක්වා විහිදිලා තියෙනවා. දෘශ්‍යාලෝකයේ වර්ණ හත ඔයාලා දන්නවා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිකෝ, දම්. මේකේ රතු කියන්නේ සංඛ්‍යාතය අඩුම හා තරංග ආයාමය වැඩිම වර්ණය. දම් කියන්නේ තරංග ආයාමය අඩුම හා සංඛ්‍යාතය වැඩිම වර්ණය. අපි දැන් පාරජම්බල කිරණ කියන්නේ UV කිරණ ගැන කතා කරමු. දෘශ්‍යාලෝකයට වඩා මේකේ තරංග ආයාමය අඩුයි. ඒ වගේම තමයි සංඛ්‍යාතය වැඩි. මිනිස්සුන්ට මේක සංවේදී නැහැ. හැබැයි මීමැස්සෝ වැනි කෘමීන්ට මේක සංවේදී කියලා හොයාගෙන තියෙනවා. මේ UV කිරණ කෘත්‍රිමව නිපදවන්නේ විද්‍යුත් විසර්ජන මගින් හා රසදිය වාෂ්ප ලාප මගින්. ඔයාලා දන්නවා උදෑසන හිරු වෙලෙන් අපේ සමේ විටමින් D සංශ්ලේෂණය වෙනවා කියලා. සූර්යාගේ දැන් මේ UV කිරණ පෘථිවියට ළඟා වෙනවා. ඒක අධික ලෙස ළඟාවීම වළක්වන්න තාපගෝලයේ ඕසෝන ස්තරය කටයුතු කරනවා. හැබැයි මේ UV කිරණ අධික ලෙස පෘථිවියට ආවොත් එහෙම අපේ ඇසේ සුද ඇතිවීම, සමය පිළිකා ඇතිවීම, ජාන වෙනස් වෙන්න පුළුවන් අපේ. ඒ වගේම තමයි විකෘති සහිත දරුවන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණයත් අඩාල වෙනවා. මේ හේතු හින්දා අපි මේ ඕසෝන ස්තරය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනි. ඒ සඳහා අපි පරිසරය ආරක්ෂා කරගන්න ඕනි. අපි දැන් මේ පාරජම්බල කිරණ, ඒ කියන්නේ UV කිරණ වල ප්‍රයෝජන ගැන කතා කරමු. බැංකු වගේ ආයතනවල මුදල් නෝට්ටු වල රහස් සංකේත පරීක්ෂා කිරීමට මේක යොදා ගන්නවා. මේකෙන් අපිට පුළුවන් ව්‍යාජ මුදල් නෝට්ටු මොනවද කියලා අඳුරගන්න. ඒ වගේම තමයි රෝහල් වල විස බීජ විනාශ කරන්නත් අපි මේක පාවිච්චි කරනවා. වස්තුවේ ඉලිතැරීම්, පිපිරීම් හොයාගන්නත් පුළුවන් අපිට මේකෙන්. ප්‍රතිදීප්ත විදුලි පහන් සෑදීමට. මේකෙදි අපි කරන්නේ විදුලිය බල්බ් එක අස්සට ගියාට පස්සේ UV කිරණ එකෙන් පිට වෙලා ප්‍රතිදීප්ත ආලේපයක් මේ බල්බ් එක ඇස්සේ ආලේප කරලා තියෙනවා. මේක මත මේ UV කිරණ වැදුනට පස්සේ දෘශ්‍යාලෝකෙ නිපදවෙන එක තමයි කරන්නේ. රෙදි හොදන කුඩු වල තියෙන ඇතැම් සංයෝග රෙදි හොදද්දී අපේ ඇඳුම් වල රැඳෙනවා. ඒවට හිරු එළිය වැන්නාම හිරු එළියේ තියෙන මේ පාරජම්බුල කිරණ නිසා මේ සංයෝගය හරහා ඇඳුමට දීප්තිමත් සුදක් ලබා දෙනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එන සංඛ්‍යාතයේ ඉහළ ශරීර පටක පවා විනිවිද හැකි ප්‍රබල තරංගයක් තමයි මේ X කිරණ කියලා කියන්නේ. හැබැයි මේ X කිරණ වල ශරීරයේ අස්ථි හරහා විනිවිද යන්න බෑ. මේ හේතුව හින්දා වෛද්‍ය විද්‍යාවේදී අස්ථි මිදුණු තැන්,
අවයවවල ආබාධිත තත්ත්වයන් වගේ ඒවා හඳුනා ගන්න මේ X කිරණ පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා අපි හොස්පිටල් ගියාම අපේ කකුල හරි කොහරි කැඩලා තියෙනවා නම් අපේ X-ray ගන්න කියලා ડોක්ටර්ස්ට අපිට කියනවා. මෙන්න මේක තමයි එතන පාවිච්චි කරන්නේ. අපේ අස්ථි හරහා යන්නේ නැති හින්දා අර කැඩුණු අස්ථි ටික අපිට පැහැදිලිව ඒ X-ray එකෙන් බලා ගන්න පුළුවන්. පදාර්ථයේ පරමාණු විසිරේදී රටාව වගේම ලෝහ පෑසුම් වල පළදු වූ ස්ථාන හඳුනා ගන්නත් මේ X කිරණ භාවිතා කරනවා. ඒ වගේම මේ ගුවන් මගින්ගේ ගමන් මළු පරීක්ෂාවට, ඒ වගේම නැව් මගින් භාණ්ඩ රැගෙන එන මේ බහලු. එහෙම නැත්නම් මේ කන්ටේනර් විවෘත නොකර ඇතුලේ තියෙන මොනවද කියලා පරීක්ෂා කරන්න මේ X කිරණ අපි පාවිච්චි කරනවා. දැන් අපි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එන සංඛ්‍යාත ඉතාමත්ම වැඩි තරංගායාමයේ ඉතාමත්ම අඩු තරංගය ගැන තමයි කතා කරන්න යන්නේ. මේ ගැමා කිරණ විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් තමයි නිකුත් වෙන්නේ. මේක ඉතාමත්ම ප්‍රබල තරංගයක්. ඝන වාණයේ තහඩු, කොන්ක්‍රීට් තහඩු පවා විනිවිද යාමේ හැකියාව මේකට තියෙනවා. ඒ වගේම තමයි මේකේ ශක්තියෙන් සජීවී ශෛල විනාශ කිරීමේ හැකියාවකුත් තියෙනවා. මේ හින්දා අපි මේක පිළිකා ශෛල විනාශ කරන්නත් යොදා ගන්නවා. ඒ වගේම තමයි ආහාර, ශල්‍යාගාර උපකරණ ජීවාණු හරණය කරන්නත් මේ ගැමා කිරණ යොදා ගන්නවා. අපි දැන් මේ ධ්වනිය ගැන කතා කරමු. ධ්වනිය කියලා කියන්නේ කනට ශබ්දය සංවේදනය කරන්නා වූ විශේෂ ශක්ති විශේෂයක්. ඒතර මේ ධ්වනිය නිපද වෙන්නේ කම්පණය වෙලා. මොකක් හරි කම්පණය වෙලා මිනිස් කඩහඬ ඇති වෙන ස්වරාලයේ තියෙන ස්වර තන්තු කම්පණය වීම. ඒ වගේම තමයි ඔයාලා අහලා තියෙන පළඟැටියෝ රැයට අර ක්‍රීන් ක්‍රීන් ගාලා ශබ්ද කරනවා. ඒ පළඟැටියගේ පාදවල يعني පාද එකිනෙකට ඇතිල් වෙනකොට ඒකේ තියෙන විශේෂ කෙඳි වර්ගයක් කම්පණය වෙලා තමයි මේ ශබ්ද ඇහෙන්නේ. ඒ වගේම තමයි මේ මැස්ස තටු ගහනකොට ඒකේ තියෙන ඒව කම්පණය වෙලා තමයි මේ ගුම ගුම ශබ්දයක් ඇති වෙන්නේ. ඒකට ඇතිලිලා තමයි මේ ශබ්ද ඇති වෙන්නේ. ධ්වනිය කියන මේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන්න නම් ඝන ද්‍රව වායු වගේ මාධ්‍යයක් ඕනි. මාධ්‍යයක් රහිත. ඒ කියන්නේ රික්තයක් තුල මේ ධ්වනිය ගමන් කරන්නේ නැහැ. ඒකට උදාහරණයක් විදිහට අපිට ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. අපිට මේ ඝණ්ටා සරාවකාශ නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මේ ඝණ්ටා සරාවක ඇතුළට බෙල් එකක් දාලා ඒක ඔන් කරලා මේ ඝණ්ටා සරාව වහලා තිබ්බත් අපිට එළියට ශබ්ද ඇහෙනවා. අපි දැන් පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු. මේ රූපේ තියෙන විදිහට ඝණ්ටා සරාවකට බෙල් එකක් සෙට් කරලා ඒකට විදුලිය සපයන්න ඔක්කොම හදලා මේ උඩින් රික්ත පොම්පයක් හයි කරලා ඒකෙන් අපි මේ කස්සේ තියෙන ඔක්කොම වාතය ටික එළියට අදින්න ඕනේ. මේක ඇදලිවලා මූඩිය හොඳට තදට වහලා ඇතුළට වාතය යන්නේ නැති වෙන්න අපි මේ බෙල් එක ඔන් කරන්න ඕනේ. අපි මේක ඇතුළේ බෙල් එක කොච්චර වැදුනත් අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ධ්වනිය ගමන් කරන්න අපිට ශක්තිය සම්ප්‍රේෂණය වෙන්න නම් අනිවාර්යයෙන්ම මාධ්‍යයක් අවශ්‍යයි කියන එක. අපි දැන් ධ්වනි තරංග ප්‍රචාරණය ගැන කතා කරමු. මේක අපි කතා කරන්න උදාහරණයක් විදිහට ශබ්ද විකාශන යන්ත්‍රය මම මෙතන යොදා ගන්නවා. ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය ඇති වෙන්නේ ඒකේ ප්‍රාචීරය කියලා දෙයක් තියෙනවා. ඒක කම්පණය වෙලා. අපි හිතමු මේක තමයි ඒ ප්‍රාචීරය කියලා. ඉස්ලාම් කම්පනයක් කියන්නේ අපි කිව්වා මධ්‍ය පිහිටුවෙන් දෙපසට සමාන ස්ථාපන සිදු කරමින් යෙදෙන චලිතයක් කියලා. ඒ වගේම තමයි ධ්වනි තරංග කියන්නේ අන්වායම තරංග කියලාත් අපි කලින් කිව්වා. මෙතන ප්‍රාචීරය ඉස්සෙල්ලාම මේ පැත්තට කම්පණය වුණා කියලා හිතන්න. එතකොට ඒ කියන්නේ මේ පැත්තට ගමන් කරා කියලා හිතන්න. එතකොට මේ වායු අංශ ටික එකපාරටම ඇකිලිලා මෙතන සම්පීඩනයක් ඇති වෙනවා. සම්පීඩනය කියන්නේ වායු අංශ අතර කියන්නේ ඉඩ අවම වෙන ආකාරයට මේ වායු අංශ ටික එකට එකතු වෙනවා. ඊට පස්සේ ආයේ මේ ප්‍රාචීරය මේ පැත්තට ගමන් කරා කියලා හිතන්න. එතකොට මේ සම්පීඩනය වන වායු අංශ ටික ඒ විදිහට මේ පැත්තට යනවා තරංගයක් විදිහට. මෙන්න මේ ටිකේ වායු අංශ අතර ඉඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ මේ ටිකේ විරලනයක් තමයි ඇති වෙලා තියෙන්නේ. නැවතත් මේ ප්‍රාචීරය මේ පැත්තට එද්දී නැවතත් මේ වායු අංශ ටික එකට එකතු වෙලා නැවතත් සම්පීඩනයක් ඇති වෙනවා. කලින් අපි මේ ඇති වුණ සම්පීඩනය තමයි මෙතන මේ හරියට ගමන් කරලා තියෙන්නේ. නැවතත් ඔයාලා හිතන්න මේ ප්‍රාචීරය එහාට යනවා කියලා. එතකොට නැවතත් මෙතන විරලනයක් ඇති වෙනවා. මේ ආකාරයට සම්පීඩන විරලන ඇති වෙමින් මේ ධ්වනි තරංගය ගමන් කරනවා. මේ යට එකෙත් දාලා තියෙන්නේ ආයි නැවතත් මේ ප්‍රාචීරය මේ පැත්තට කම්පණය වෙලා එතකොට මේ සම්පීඩන තුනක් සෑදිලා මෙතන මේව තමයි විරලන. මේ ස්ථාන තමයි විරලන කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ තමයි අන්වායම තරංගයක් ගමන් කරන ආකාරයට උදාහරණ.
අපි දැන් මේ ධ්වනි වේගය ගැන කතා කරමු. ධ්වනිය වාතය තුලින් විතරක් නෙමෙයි ඝන ද්‍රව්‍ය වායු කියන මේ මාධ්‍ය තුන තුලින්ම ගමන් කරනවා. හැබැයි මේ මාධ්‍යයෙන් මාධ්‍යයට මේ ධ්වනිය වේගය වෙනස් වෙනවා. ඔයාලා හිතන්නේ මේ ධ්වනිය වේගෙන්ම ගමන් කරන මොන මාධ්‍ය තුල කියලාද? ධ්වනිය වේගෙන්ම ගමන් කරන්නේ ඝන මාධ්‍ය තුලින්. එතකොට මේ සාමාන්‍යයෙන් වාහනේ තුලින් ධ්වනිය තප්පරයට මීටර 5000ක පමණ වේගයෙන් යනවා. ඔයාලා අහලා ඇති කෝච්චියක් ඇතුලේ එන ශබ්දය ඉක්මනින්ම රේල් පාරට කන තිබ්බම අහන්න පුළුවන් කියලා. මොකද වාතය හරහා ධ්වනිය වේගයට වඩා ඝන හරහා ධ්වනිය වේගය වැඩි. ඒ හින්දා මේ රේල් පාරට කන තිබ්බම අපිට ඉක්මනට මේ කෝච්චිය එනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. හැබැයි ඒ වැඩේ නම් ඔයාලා කරන්න යන්න එපා කවදාවත් නෑ. ඔයාලා දන්නවා අකුණු ගහද්දි ඉස්සෙල්ලාම අපිට ආලෝකය තමයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ තමයි මේ ගොරවන ශබ්ද ඇහෙන්නේ. මොකද්ද මේකට හේතුව? ඔයාලා දන්නවා අපි කලින් කතා කළා විද්‍යුත් චුම්බක තරංගවල වේගය තප්පරයට මීටර 3 ගුණ කිරීම 10/8ක් පමණ ඉතා විශාල අගයක් කියලා. ඉතින් මේ ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයන්ම හින්දා මේ වාතය හරහා ආලෝකයට ඉතාමත්ම වේගයෙන් එන්න පුළුවන්. නමුත් අපිට මේ ධ්වනිය වාතය හරහා ගමන් කරන්නේ තප්පරයට මීටර 360ක විතර වේගයෙන්. මේ හින්දා තමයි වේගය වැඩි ආලෝකය ඉස්සලාම එන්නේ. ඊට පස්සේ අපිට ගොරවන ශබ්දයේ වේගය අඩු වේගයකින් ගමන් කරන මේ ධ්වනි ශබ්දය පස්සේ ඇහෙන්නේ මේ හේතුව හින්දා තමයි. සාමාන්‍ය සෙල්සියස් බිඳුවේදී වාතය හරහා ධ්වනි වේගය තප්පරයට මීටර 330ක් පමණ වගේ තමයි වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ වාතය හරහා ධ්වනි වේගය වැඩි වෙනවා. සෙල්සියස් 30 දී මේ වාතය හරහා ධ්වනි වේගය තප්පරයට මීටර 350ක් විතර වෙනවා. ධ්වනි ලාක්ෂණික ඔයාලා දන්නවා සංගීත භාණ්ඩ වලින් ඇහෙන එක එක ශබ්ද කියලා. හැබැයි කනට පුළුවන් මේ ශබ්ද එකිනෙකට වෙන් කරලා අඳුනගන්න මේ මොන භාණ්ඩයේද කියලා. මෙන්න මේ කනට තියෙන හැකියාවට මේ සංවේදනයට තමයි අපි මේ ධ්වනි ලාක්ෂණික කියලා කියන්නේ. අපි මෙතනදී ධ්වනි ලාක්ෂණික කොටස් තුනක් කතා කරනවා. පළවෙනි එක තමයි තාරතාවය, දෙවෙනි එක විපුලතාවය. එහෙම නැත්නම් හඩේ සැර, තුන්වෙනි එක තමයි ධ්වනි ගුණය. අපි මුලින්ම මේ තාරතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. කිසියම් ශබ්දයක පවතින තියෙන බව. එහෙම නැත්නම් වඩාත් ඈතට ඇහෙන සුළු බව තමයි අපි මේ තාරතාවය කියලා කියන්නේ. තාරතාවයේ රඳා පවතින ධ්වනි සංඛ්‍යාතය මත සංඛ්‍යාතය ඉහළ නම් ඒකේ තාරතාවය වැඩි ලෙස, සංඛ්‍යාතය පහළ නම් ඒකේ තාරතාවය අඩු ලෙසක් තමයි අපි සලකන්නේ. මෙතන මේ මම දක්වලා තියෙන රූප සටහන් දෙකේ පළවෙනි රූපෙන් පෙන්වන්නේ පහත් තාරතාවයෙන් සහිත ධ්වනියක්. කැතෝඩ කියන දෝලනීක්ෂකයට යොමු කරාම පෙන්වුම් කරන ආකාරය මේකේ කාලාවර්තය වැඩි, සංඛ්‍යාතය අඩුයි. ඒ වගේම තමයි එහා පැත්තේ රූප පෙන්වුම් කරලා තියෙන්නේ උච්ච තාරතාවයෙන් සහිත ධ්වනියක් කැතෝඩ කියන දෝලනීක්ෂකයට යොමු කරාම පෙන්වුම් කරන ආකාරය මේකේ එහා පැත්තකට වඩා කාලාවර්තය අඩුයි. ආවර්ත කාලය අඩුයි, සංඛ්‍යාතය වැඩි. අපි දැන් මේ ඊළඟ ධ්වනි ලාක්ෂණිකය හඬේ සැර. එහෙම නැත්නම් විපුලතාවය ගැන කතා කරමු. හඬක ප්‍රබල බව, ශක්තිමත් බව තමයි මේ විපුලතාවය කියලා කියන්නේ. මේකට බලපාන විස්තාරය වැඩි ධ්වනියක හඬේ සැර වැඩි, විස්තාරය අඩු ධ්වනියක හඬේ සැර අඩුයි. එතකොට මේ පළවෙනි රූපේ විස්තාරය වැඩි ධ්වනියක් කැතෝඩ කියන දෝලනයකට යොමු වුණාම පෙන්වුම් කරන ආකාරය දක්වලා තියෙනවා. එහා පැත්තේ රූපේ දක්වලා තියෙන විපුලතාවය අඩු ධ්වනියක් කැතෝඩ කියන දෝලනයකට යොමු කරාම පෙන්වුම් කරන ආකාරය. දැන් මේ දෙක සංසන්දනය කරලා බැලුවාම විපුලතාවය වැඩි ධ්වනිය යොමු කරපු එකේ තමයි විස්තාරය වැඩි. ඒ කියන්නේ මේකට විපුලතාවය සඳහා බලපාන විස්තාරය. එහා පැත්තේ විස්තාරය අඩුයි. ඊළඟ ධ්වනි ලාක්ෂණිකය. ඒකෙන් ධ්වනි ගුණය ගැන කතා කරමු. යම් ශබ්ද තරංගයක හැඩය අනුව කණ්ඩ දැනෙන සංවේදනයට තමයි මේ ධ්වනි ගුණය කියලා කියන්නේ. මේක එකම තාරතාවයකින් එකම විපුලතාවයකින් මේ වෙනස් සංගීත භාණ්ඩ වලින් අපිට ධ්වනියක් වාදනය කරත් ඒ කියන්නේ මේ එකම සංඛ්‍යාතයකින් එකම විස්තාරය සහිත ධ්වනියක් වෙනස් සංගීත භාණ්ඩ වලින් වාදනය කරවතින් අපේ කනට හැකියාවක් තියෙනවා මේක මොන භාණ්ඩයෙන්ද වාදනය කරේ කියලා හඳුනගන්න. මෙන්න මේ හැකියාවට තමයි මේ ධ්වනි ගුණය කියලා කියන්නේ. මෙතන මේ රූප සටහනේ මේ එක එක භාණ්ඩ වලින් නිපදවන තරංගවල හැඩය මේ දක්වලා තියෙනවා. සරසුර වලට විද්‍යාගාරයේදී දැක ගන්න පුළුවන්. වයලීන පියානෝ වල දන්නවා ඒ එක වාදන භාණ්ඩ වලින් නිකුත් කරන මේ ධ්වනි තරංග වල හැඩය තමයි මේ රූපේ දක්වලා තියෙන්නේ.
අපි දැන් මේ ශ්‍රව්‍යතා සීමා කියන්නේ මොනවද කියලා අධ්‍යයනය කරමු. කිසියම් ජීවියෙකුට ඇසෙන ධ්වනියේ සංඛ්‍යාත පරාසය තමයි අපි මේ ශ්‍රව්‍යතා සීමාව කියලා කියන්නේ. මිනිසාගේ මේ ශ්‍රව්‍යතා සීමා පරාසය තමයි හර්ට්ස් 20 ඉඳන් හර්ට්ස් 20000 වෙනකම්. ඉතින් මේ අපි හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත මේ ධ්වනි වලට අපි කියනවා අධෝ ධ්වනි තරංග කියලා. හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාත සහිත අපි ධ්වනි තරංග වලට අපි කියනවා අති ධ්වනි තරංග කියලා. ඉතින් මේ හාවා, ඩොල්ෆින්, බල්ලා, වවුල වගේ සතුන්ට මේ අති ධ්වනි තරංග ශ්‍රවණය කරන්න පුළුවන්. ඔයාලා දන්නවා වවුලා පියාඹන්නේ රැයට. වවුලා කරන්නේ අති ධ්වනි තරංගයන් නිකුත් කරනවා එයාගේ. එයා අති ධ්වනි තරංගයන් නිකුත් කරනවා. ඒ අති ධ්වනි තරංගයේ ගිහිල්ලා ඉස්සරහා තියෙන බාධකයේ හැපිලා ආයි වවුලට පරාවර්තනය වෙලා එනවා. මේ අවස්ථාවේදී වවුල දැනගන්නවා හරි මෙතන බාධකයක් තියෙනවා මං යන්න ඕනේ වෙන කොහෙන් හරි කියලා. මේ හැකියාව වවුලට තියෙනවා. මේ හැකියාව ඇවිල්ලා තියෙන වවුලට මේ අති ධ්වනි තරංග ශ්‍රවණය කිරීමේ හැකියාව හින්දා. ඒ වගේම තමයි ඩොල්ෆින් මාළුව ගොදුරු වලින් ආරක්ෂා වෙන්නත් පොඩි මත්ස්‍යයන් ගොදුරු කරගන්නත් මේ අති ධ්වනි තරංග යොදා ගන්නවා. ඒ වගේම තමයි අලියට අධෝ ධ්වනි තරංග. ඒ කියන්නේ හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත ධ්වනි තරංග ශ්‍රවණය කරන්න පුළුවන්. අපි බලමු අති ධ්වනි තරංග වලින් මිනිසාට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔයාලා දන්නවා නැවක් මුහුදේ ගමන් කරනකොට විවිධ බාධා ඇති වෙනවා. මුහුදේ ගැඹුර යාලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අයිස් කුට්ටි, ගල් පාර ඒවා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හින්දා නැවක් මුහුදේ යනකොට එයාලගේ තියෙන බාධා කොච්චර දුරකින්ද තියෙන්නේ, මුහුද ගැඹුර කොච්චරද කියලා ගණන් හදලා බලනවා. එතකොට මේකට අපි යොදා ගන්නවා සෝනා. ඒ කියන්නේ sound navigation and ranking කියන ක්‍රමය. මේකට අති ධ්වනි තරංග තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි මුහුදු පතරේ තියෙන නැව්වල සුන් බොන් මත්ස්‍යයන් දිහාවල් එහෙම හොයාගන්නත් මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒ වගේම අති ධ්වනි පරිලෝකන යන්ත්‍රය, ඒ කියන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් පාවිච්චි කරලා රෝගී පුද්ගලයෙක්ගේ ශරීර අභ්‍යන්තරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකෙන් විවිධ රෙඩ් රෝග අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගර්භණී මවකගේ දරුවගේ පරීක්ෂා කරලා දරුවාගේ සුවතාවය, දරුවා ඉන්නේ කොහොමද, දරුවා හොඳින් ඉන්නවද කියලා අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මුත්‍රාගල් හැදුන පුද්ගලයන්ගේ මේ මුත්‍රාගල් වෙතට අති ධ්වනි තරංග යොමු කරලා ඒවා කැබලි කරලා ඉවතට අරගෙන කරන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ලිතෝට්‍රිප්සි ක්‍රමය කියලා. මේක ගොඩක් අති ධ්වනි තරංග මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක්. අති ධ්වනි තරංගවල තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි මේ උච්ච සංඛ්‍යාතය සහිත අති ධ්වනි තරංග ඝන ද්‍රව්‍ය වලින් ගමන් කරාට වාත කුහරයත් වලින් ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ ගුණය යොදාගෙන ගුවන් යානාවල අනුතරදායක හිඩැස් අනාවරණය කරගන්න යොදා ගන්නවා. මොකද ගුවන් යානාවට දැන් අති ධ්වනි තරංග යොමු කරා කියනකො ඒකේ මැද හිලක් තියෙනවා නම් ඒක ඇස්සේ වාතය පිරලා තියෙන හින්දා අර අති ධ්වනි තරංග ඝන මාධ්‍ය තුලින් ගියාට අර කුහරය තුලින් යන්නේ නැහැ. ඒ කියන්නේ එහා පැත්තට පැමිණෙන්නේ නැහැ. මේ ආකාරයට අපිට අනුතරදායක කුහර තියෙනවා නම් එතන හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝහ පාසනත් අති ධ්වනි තරංග යොදා ගන්න පුළුවන්. එතෙන්දි කරන්නේ පාසන්න ඕනි ලෝහ කොටස් දෙක එකට තියලා හොඳට ස්පර්ශ කරලා එතනට අති ධ්වනි තරංග යොමු කරලා ඒ අංශු කම්පණය කරන එක. එතකොට මේ දෙක එකට හොඳට ඇතිලිලා ඉවලා එතන තාපයක් නිපද වෙලා ඒ තාපයෙන් මේ ලෝහ දෙක පැස්සෙනවා. අපි දැන් මේ අති ධ්වනි තරංග වල ප්‍රයෝජන භාවිත වෙන අවස්ථාව ගැන කතා කරමු. ප්‍රශ්නයක් කතා කරමු අපි. පළවෙනි ප්‍රශ්නේ තමයි මුහුදේ ගමන් කරන නැවක පතුලේ පිහිටි ධ්වනි උත්පාදකයන් මගින් මුහුදු පතුලේ ගැඹුර දැන ගැනීම සඳහා අති ධ්වනි තරංගයක් යවයි. මේ නැවත පැමිණීමට තප්පර 0.4 කාලයක් ගත විය. මුහුදු පතුලට ඇති ගැඹුර සොයන්න. මුහුදු ජලය තුළ ධ්වනි වේගය තප්පරයට මීටර 1500 ලෙස ගන්න කියලා ගාන දීලා තියෙනවා. එතකොට මේ ගාණෙන් කියන්නේ මේ නැවෙන් අති ධ්වනි තරංගයක් යවන මුහුදු පතුලට ඒක මුහුදු පතුලට වැදිලා නැවත අනාවරකයේ වෙතෙනවා. ඒකට කාලය ගියා 0.4 තප්පර කියලා තමයි මේ ගානේ දීලා තියෙනවා. එතකොට අපි මේක බලමු මුහුදු පතුලේ ගැඹුර හොයන විදිය. ඔයාලා දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණය. අපිට මේක දුරුක්ත කරගන්න පුළුවන් වේගය ගුණ කිරීම කාලය සමානයි දුර කියලා. එතකොට මේකට අපි අගය ආදේශ කරමු. වේගයේ අගය 1500 තප්පරයට මීටර කියලා එනවා. කාලය 0.4 තප්පර කියන මේ ගානේ මේ දත්ත දෙකම දීලා තියෙනවා. එතකොට මේක සුළු කරාම අපිට උත්තරය එනවා මීටර 600යි කියලා.
එතකොට මේ තප්පර 0.4ක් ගියේ ධ්වනි තරංගයේ මේ මුහුදු පතුලට ගිහින් නැවත ආයෙ ඉහළට එන්න. එතකොට මේ මුහුදු පතුලේ ගැඹුර හොයන්න නම් මේ ධ්වනි තරංගයේ ගිය මුළු දුර දෙකෙන් බෙදන්න ඕනේ නේද? මොකද මේ දෙපාරක් ගිහිල්ලා ධ්වනිය මේ පහළට ඇවිල්ලා ඉහළටත් ගිහිල්ලානේ. එතකොට මුහුදු පතුලේ දුර හොයන්න අපි මුහුදු පතුලේ දුර සමානයි මීටර 600 බෙදීම 2. උත්තරේ එනවා. එතකොට අපිට මීටර 300යි කියලා. අපි දැන් මේ වගේම තව ගණන් සාකච්ඡා කරමු. නැවක සිට බාධකයකට ඇති රේඛීය දිග ප්‍රමාණය කිලෝමීටර 3කි. මුහුදු ජලයේ ධ්වනි වේගය තප්පරයට මීටර 1500 නම් උත්පාදකයන් නිකුත් කළ ධ්වනි තරංගය අනාවරකය වෙත ඒමට ගතවන කාලය සොයන්න. ඒ කියන්නේ මේ ගාණෙන් කියන්නේ නැවකින් ධ්වනි තරංගයක් යවනවා මේ බාධකය වෙතට නැවතත් ඒක අනාවරකය මගින් අනාවරණය කර ගන්නවා. ඒ මෙතන ඉඳන් මෙතනට ඒ යාල ගණනය කරපු දුර ප්‍රමාණය තමයි කිලෝමීටර 3යි කියලා අපිට ගානේ දීලා තියෙනවා. අපිට අහනවා කොච්චර කාලයක් ගත වුණාද කියලා. එතකොට අපි අර කලින් සූත්‍රෙම තමයි දාන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. අපිට මේකේ කාලය යුක්ත කරන්න පුළුවන් කාලය සමානයි දුර බෙදීම වේගය කියලා. මෙතන අපි කිලෝමීටර 3යි කියලානේ මෙතන නැවේ ඉන්න බාධකයේ දිග ප්‍රමාණය හෙව්වේ. එතකොට මේ කිලෝමීටර 3 වගේ දෙගුණයක් යන්න ඕනේ ධ්වනි තරංගෙ. මෙහෙට ගිහින් ආයි නැවත එන්නත් එපා. එතකොට මේ ධ්වනිය ගමන් කරපු සම්පූර්ණ දුර තමයි එතකොට කිලෝමීටර 6. කිලෝමීටර 6 මීටර වලින් ලියන්න පුළුවන් මීටර 6000යි කියලා. වේගය තප්පරයට මීටර 1500යි. මේක සුළු කරාම අපිට උත්තරේ එනවා තප්පර 4යි කියලා. අපි දැන් මේ පාඩමේ අවසාන කොටස ධ්වනිය උත්පාදනය වෙන සංගීත භාණ්ඩ ගැන කතා කරමු. මේ ධ්වනිය උත්පාදනය වෙන ක්‍රමවේදය අනුව සංගීත භාණ්ඩ අපිට කොටස් 3කට වර්ග කරන්න පුළුවන්. තත් භාණ්ඩ, සමාගත භාණ්ඩ, සුෂිර භාණ්ඩ කියලා. තත් භාණ්ඩ කියලා කියන්නේ තන්තු කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ වලට. මේකට උදාහරණ විදිහට අපිට වයලීන, සිතාරය, ගිටාරය, බැන්ජෝව, සෙලෝ වගේ සංගීත භාණ්ඩ හඳුන්වන්න පුළුවන්. දැන් අපි තත් භාණ්ඩ වල මේ හඬේ සංඛ්‍යාතය සඳහා බලපාන සාධක කීපයක් කතා කරමු. මේ කම්පණය වෙන තන්තු කොටසේ දිග, ඒ වගේම තමයි මේ කම්පණය වෙන තන්තු කොටසේ ඇදිලා තියෙන තරම. ඒ කියන්නේ මේ තතේ ආතතිය, ඒ වගේම මේ තන්තුවේ එකිය දෙකක ස්කන්ධය. ස්කන්ධය වැඩි නම් ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් සංඛ්‍යාතයේ අඩුවෙන් තමයි ඇහෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ ආතතිය අඩු නම් එච්චරම ශබ්දයක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් බලමු සමාගත භාණ්ඩ කියන්නේ මොනවද කියලා. ඇදී ඇති පටල, දඬු හෝ තහඩු කම්පණය වීමෙන් ශබ්දය උපදවන සංගීත භාණ්ඩ වලට තමයි මේ සමාගත භාණ්ඩ කියලා කියන්නේ. මේවට උදාහරණ විදියට තබ්ලාව, දොළැක්කය, රබාන, දවුල, උඩැක්කිය, තම්මැට මේ වගේ ගොඩක් උපකරණ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සමාගත භාණ්ඩ වල තාලතාවය සඳහා මේ පටලයේ වර්ගඵලය, පටලයේ ආතතිය, පටලයේ ඝනකම කියන මේ සාධක තුනක් බලපානවා. සුෂිර භාණ්ඩ කියලා කියන්නේ වායු කඳක් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. මේකේ තාලතාවය සඳහා වායු කඳේ දිග තමයි බලපාන්නේ. මේ සුෂිර භාණ්ඩ සඳහා උදාහරණ තමයි හොරණෑව, බටනලාව, හග්ගෙඩිය, ට්‍රම්පට් එක, සැක්සෆෝනිය මේ වගේ උදාහරණ ගොඩක් අපිට මේ සුෂිර භාණ්ඩ සඳහා උදාහරණ විදියට ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ටත් කියන්න. ඒ වගේම තමයි ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ notification button එක bell icon එක click කරාම ඔයාලට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ comment කරලා තියන්න. මම මේ වගේ ගොඩක් පාඩම් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු. ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.